ආයිබෝවන් ඔබ රූපවාහිනී දිවාපොත ප්‍රකාශයත් සමඟ මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍යපාට. පැළ සිටුවීමේ නැකතට සමගාමීව රට තුළ ශාක ඝනත්වය ඉහළ නැන්වීම ඇරඹේ. මාර්තු මාසයේ මෙරට නිෂ්පාදනාංශයේ ඉහළාගයක්. රුපියල් 5000 දීමනාව පවුල් 25 ලක්ෂයකට ලබා දී අවසන්. වේලි ඔයේ අතුරුදන් නූපියාගේ සහ පුත්‍රයාගේ මල සිරුරු සොයා ගැනේ. බෝබරුවැල්ලේ සැඩපහරට කොටු වී සිටි 10 දෙනෙක් බේරා ගනිති. දේශීය පුවත්. ජාතික රුක් රෝපණ නැකත මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුවට අලුතෙන් එක් වූ අංගයක්. එය පෙරවරු 6:40 දී තිබූ අතර ඒ නිමිත්තෙන් පැළ සිටුවීම දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණා. රුක්රෝපණ ප්‍රධාන වැඩසටහන පැවැත්වුණේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවස පිහිටි අගුණපුල පැලැස්ස භූමියේදී. මෙරට ශාක ඝනත්වය ඉහළ නැන්වීම සඳහා පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වය යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මකයි. ජාතික රුක්රෝපණ නැකතට පැළ සිටුවීම සඳහා පසුගිය දිනවල දිවයිනේ බොහෝ ස්ථානවලදී විවිධ පැළ වර්ග බෙදා දීමද සිදු කෙරුණා. අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත් ඇතුළු සියලුම දෙනා මේ කටයුත්තට දායක වෙනවා වගේම රටේ සමස්ත ජනතාව මේ කටයුත්තට දායක වීම අපි අපේක්ෂා කරනවා. මේ රටේ පරිසරය ආරක්ෂා කරගන්න හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. රජයට විතරක් නෙවෙයි සෑම ජනතාවටම විශේෂයෙන්ම ජනමාධ්‍ය අපි සතුටු වෙනවා. සියලු ජනමාධ්‍ය අපිට විවේචන කරයි. අපිට මඟ පෙන්වයි. ඒක ප්‍රශ්නයක් නෑ. අපි නිවැරදි කරගන්න සූදානම්. නමුත් පරිසරය ආරක්ෂා කරගන්න අපි බැඳී සිටිනවා. මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනුත් යුතුයකම කියන කොටසෙන් පැවරිච්ච දෙයක් තමයි පරිසරය ආරක්ෂා කිරීම. ඒ වෙනුවෙන් අපි කැපවෙමු. සමස්ත රටේ ජනතාවම අපි පරිසරය ගැන අදහස් ඉදිරිපත් කරන සියලුම දෙනා ඇතුළුව සියලුම දෙනාට ආරාධනා කරන්නේ මේ කටයුත්තට දායක වෙන්න. පැළ සිටුවීමට පමණක් නෙවෙයි මේ පරිසරයට පොලිතීන් ප්ලාස්ටික් එකතු වෙන ඒක වළක්ව ගන්න, වායු දූෂණය වළක්ව ගන්න මේ සියලු කාරණාවලට ජනතාව සියලු දෙනා එකමුතු වෙලා කටයුතු කරමු කියන ආරාධනය තමයි මේ අවස්ථාවේ කරන්නේ. දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි පැළ 20 ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ රුක් රෝපණ සුබ නැකතට සමගාමීවයි. සමාරම්භක උත්සවයේ පැවැතුණේ රාගම දියකල ළමා නගරයේදී. රාජ්‍ය මාත්‍ය නිමල් ලංසා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. නාරාහෙම්පිට අභයාරාමේදී සුබ මොහොතින් රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරුණේ අමාත්‍ය රිය අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ පූජ්‍ය බෙංගමුවේ නාලකයන් හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය මීට හිමි වුණා. පොල්පෙළ ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් අද උදේ ආරම්භ කෙරුණේ තිස්ස මහරාම කතරගම ප්‍රධාන මාර්ගයේ කන්ද විහාර භූමියේදී. පැළ සිටුවීමේ නැකත නිමිත්තෙන් හංවැල්ල නවගමුව මුල්ලේරියාව පොලිස් වසම ආවරණය වන පරිදි රුක් රෝපණ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. රත්නපුර දිස්ත්‍රික්කයේද රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මකයි. රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹර මහතාගේ නිවසේදීද සුබ මොහොතින් පැළ සිටුවීම සිදු කෙරුණා. පැළ සිටුවීමේ නැකතට වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද එම පරිශ්‍රයේ පැළ රෝපණය කළා. නව වසරේ නැකතට පැළ සිටුවීම ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකදීද සිදු කෙරුණා. මද්‍රව්‍ය නාශක කාර්යාංශය අප්‍රේල් 10 වෙනිදා සිට මේ දක්වා කළ විමර්ශනවලදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝ 128කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුව ඇති සැකකරුවන් ගණන 15 දෙනෙක්. කාන්තාවන් 2 දෙනෙකුද යතර වෙනවා. පොලිසිය පවසන්නේ මද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් අඛණ්ඩව ක්‍රියාවට නංවා ඇති බවයි. අප්‍රේල් 10 වෙනිදා සිට මේ දක්වා කාලය තුල මෙම සිද්ධියට අදාළව මද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 13ක් වෙනවා. ඒ අතර සැකකාරයන් 2 දෙනෙක් සිටිනවා. ඒ වගේම අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 128කට ආසන්න ප්‍රමාණයක් මේ දින 7ක කාලය තුල සොයාගෙන තියෙනවා. අඛණ්ඩව මේ වැටලීම් තවදුරටත් සිදු කරනු ලබනවා. මතින්තර ලංකාවක් බිහි කරන්න දායක වන්න යම් තොරතුරක් තිබුණොත් 1997 දුරකථන අංකය වෙත දැනුම් දීමට කටයුතු කරන්න. හල්දුම් මුල්ල කළුපහන පාලම් දෙක අතර වේලි ඔයේ නෑමට ගොස් අතුරුදන්ව සිටි පියාගේ සහ පුත්‍රයාගේ මල සිරුරු සොයාගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ඔවුන් අනතුරට ලක් වූ ස්ථානයේ සිට මීටර 800ක් පමණ ඈතින් පිහිටි ගල්පර අතර මල සිරුරු සිරවී තිබියදී අද උදේ සොයාගෙන යනු බවයි.
පිරිසක් වේලියෝයේ නෑමට ගොස් තිබුණේ ඊයේ සවස 3ට පමණ. ඒ අතර සිටි පියෙකු සහ පුත්‍රයෙකු සැඩ පහරට හසුව අතුරුදන් වූ අතර පියා පසුවූයේ 52 වෙනි වියේ. පුත්‍රයාගේ වයස අවුරුදු 14ක්. ඔවුන් මහරගම පමුණුකම සංචාරක කණ්ඩායමේ සිටි දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. ගඟ ආශ්‍රිත ප්‍රදේශයට ඇදහැළුණු තද වර්ෂාවත් සමග ශනිකව පැමිණි විශාල සැඩපහරකට ඔවුන් හසුවෙති බව පොලිසිය සඳහන් කළා. එම අවස්ථාවේ ජලයේ ගසාගෙන යමින් සිටි තවත් යුවලක් බේරා ගැනීමට හැකි වී තිබෙනවා. ඌව පරණගම බෝබුරුවැල නැරඹීමට ගිය 10 දෙනෙකුගින් යුත් පිරිසක් එහි සැඩපහරට කොටු වී සිටියදී පසුගියදා රාත්‍රියේ බේරා ගැනීමට පොලිසිය සහ ගම්වාසීන් සමත් වුණා. ඒ පැය 7ක පමණ මෙහෙයුමකින් පසුවයි. කුලියාපිටිය හලාවත සහ මහනුවරණ ප්‍රදේශවල පදිංචි පිරිසක් පසුගියදා බෝබුරුවැල නැරඹීමට ගොස් තිබෙනවා. එහි නිලධාරීන් දියැල නැරඹීමට පැමිණි පිරිස වෙත දැනුම් දී ඇත්තේ පවතින වර්ෂාවත් සමග එහි සැඩපහර රළුවන බැවින් නැරඹීම නවත්වා අදාළ ස්ථානවලින් ඉවත් වන ලෙසයි. ඒත් මෙම පිරිස ඉවත් නොවී සිට ඇති අතර පසුව දියැල්ලේ සැඩපහරට කොටු වී තිබෙනවා. අප වාර්තාකරු පවසන්නේ අනතුරුව අබගස්දෝව පොලිසිය සහ ගම්වාසීන් එක්ව ඔවුන් බේරා ගැනීමට ක්‍රියා කළ බවයි. ඊට පැය 7ක පමණ කාලයක් ගත වූ බවද ඔහු සඳහන් කළා. උත්සව සමය තුළ සෑම කටයුත්තක්ම නිරෝධායන නීති රීතිවලට අනුකූලව සිදු කිරීමට විශේෂ අවධානයකින් ක්‍රියා කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. පොලිසිය පවසන්නේ එසේ නොමැතිවහොත් ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. COVID-19 රෝගයෙන් විරට පූර්ණ සුවය ලැබූ පිරිස 92,308 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 3,033 දෙනෙකු අයත්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 212 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඉන් 153 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. 45 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අයයි. සෙසු පිරිස බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් රෝගීන්. සති අන්තයක් උදා වෙනවා. ඔබ විවිධ චාරිකා විවිධ ගමන් බිමන් වලට සහභාගී වෙන අවස්ථාව. ඒ කුමන චාරිකාවකට ගමනකට නෑදෑ හිතවතුන්ගේ නිවසකට සහභාගී වුණත් අවුරුදු ක්‍රියාකාරකමකට සහභාගී වුණත් නිරන්තරයෙන් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. ඒ වගේම කිසිම ආකාරයක අවුරුදු ක්‍රියාකාරකමක් පොලිසියේ හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව පැවැත්වීමට හැකියාවක් නැහැ. එසේ පවත්වනවා නම් එය නීති විරෝධී කටයුත්තක්සේ සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම යම් යම් පිරිස් සඳහා ඔබගේ ශාලාව ඔබගේ ගෙස්ට් හවුස් එක හෝටලය ලබා දෙනවා නම් ඒ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය සිරිත් උපරිම වශයෙන් අනුගමනය කළ යුතුයි. නිසි පරිදි අවසර ලබාගෙන තිබිය යුතුයි. එසේ නොවුනහොත් අදාළ හෝටල් හිමියන් කළමනාකරුවන් නෛතික වගකීමකට බැඳෙන අතරම නීතිය ඉදිරියේ දඬුවම් කළ හැකි වරදක් සිදු කර තිබෙනවා. මේ නිසා මේ කාරණා ගැන නිරන්තරයෙන් සිතමින් කටයුතු කරන්න. කොවිඩ් රෝගය පාලනය කර ගැනීමට හඳුන්වා දී ඇති සෞඛ්‍ය සිරිත් වලට මුල් තැන දෙමින් කටයුතු කරන්න. COVID-19 පුද්ගල මරණ 4ක් ඊයේ වාර්තා වුණා. ඒ පන්නිපිටිය, එල්ලක්කල, කපුලියද්ද සහ දෙනි යාය යන ප්‍රදේශවලින්. සුව අලුත් අවුරුද්දේ නෑ ගමන් තේමාවෙන් COVID-19 රෝගීන් සඳහා අවුරුදු තෑගිමලු ප්‍රදානය කිරීම සහ අවුරුදු නෑගම් යාමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අනුරාධපුර මිත්සිරි සෙවන COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය හා කාගේ සුපුරුදු සිටි ආයතනයේ නියෝජිතයන් පිරිසක් නෑගම් පැමිණියා. බිංගිරිය COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් සහ කාර්ය මණ්ඩලයටද අවුරුදු තෑගි ලබා දීමද සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වයිබර් රේඩියෝව මගින්. ඉන්දියාවෙන් නිකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයන් 2,16,000කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. ඒ රටින් දිනක් තුළ මෙතෙක් හඳුනා ගනු ලැබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙය බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඉන්දියාවට බලපා ඇති කොරෝනා උග්‍ර වසංගත තත්ත්වයේ හේතුවෙන් ප්‍රාන්ත හා ප්‍රදේශ කිහිපයක් తాවකාලිකව වසා තැබීමට පියවරගෙන තිබෙනවා. ඒ වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ජනාකීර්ණ ස්ථානයි. නව ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමට ගංගා නම් නදිය ආශ්‍රිතව අපරීක්ෂාකාරීව සිදු කරනු ආගමික ක්‍රියා ප්‍රධාන හේතුවක් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. කුම්භ මේලා උත්සවයේ ආගමික වතාවත් සඳහා මිලියන 3කට අධික පිරිසක් එක්රැස්වීම හා ගංගා නම් නදියේ ස්නානය කිරීම වෛරසය මෙලෙස වේගවත්ව පැතිර යාමට මූලික හේතුවක් බවයි ඔවුන් පවසන්නේ. බ්‍රසීලයේ කොරෝනා මරණ ඉහළ අගයකට පැමිණ තිබෙනවා. සෙසු රටවලට සාපේක්ෂව කොරෝනා වෛරසයේ බලපෑමෙන් ලදරුවන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතේද බ්‍රසීලයේ. කොරෝනා වසංගත තත්ත්වය හටගෙන වසරකට වැඩි කාලයක් ගත වී ඇති බ්‍රසීලයේ මේ දක්වා මිය ගොස් ඇති පිරිස 3,65,000කට අධිකයි. ඒ රටින් මේ වන විට වැඩිම දෛනික මරණ වාර්තා වෙමින් පවතිනවා. ඉකුත් පැය 24 තුළ සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,774ක්. බ්‍රසීලයේ මෙතෙක් සිදු ඇති කොරෝනා මරණ අතරට ලදරුවන් 1,300 දෙනෙකුද ඇතුළත්.
එරටින් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,37,58,000 ඉක්මවනවා. පසුගිය මාසයේදී නිෂ්පාදනාංශයේ දශකයේ 67.0% ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය මාස 9ක් තුළ ලබාගත් ඉහළම අගයයි. දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි වේගයකින් යථා තත්ත්වයට පත්වීම එමගින් පිළිබිඹුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන්. ආහාර හා පාන වර්ග, රෙදිපිලි සහ ඇඟලුම් අංශවල නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම මීට හේතුවයි. අලුත් අවුරුදු සමය ආසන්නවත්ම විකුණුම් මෙන්ම නිෂ්පාදනයේද ඉහළ ගිය බව ආහාර හා පාන වර්ග සමාගම් වලින් වාර්තා වී තිබෙනවා. අවුරුදු සමයේ නිවාඩු ආවරණය මාර්තු මාසයේ නිෂ්පාදනය වැඩි කිරීම මීට තවත් හේතුවක්. මූල්‍ය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා සහ තොග හා සිල්ලර වෙළඳාම යන උපාංශවල දක්නට ලැබුණු වර්ධනයත් සමග සේවාංශයේ ව්‍යාපාර පසුගිය මාසයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සේවාංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව සිව්වන මාසයටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩින්. පින්නවල අලි සංරක්ෂණාගාරය සහ එලිමහන් සත්වෝද්‍යානයේ දෛනික ආදායම මේ වන විට රුපියල් ලක්ෂ 5ක් පමණ වන බව එහි සහකාර අධ්‍යක්ෂ මිහිරන් බැදවල මහතා පවසනවා. කොවිඩ් වසංගතය හමුවේ වසා දමා තිබූ එම ස්ථාන විවෘතව පවතින්නේ පසුගිය පෙබරවාරි 1 වෙනිදා සිටයි. දිබුලාගල පාසි වැව රුපියල් මිලියන 4ක වියදමින් ප්‍රතිසංස්කරණය කරනවා. මහවැලි බී කලාපයට ඇත් මෙම වැව වසර 15ක පමණ කාලයක සිට රොන් මඩවලින් පිරී පැවතුණා. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල් යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මඩකලපුව වෙරුකල් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වැලි ඉවත් කරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ට්‍රක් රථ 6ක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. බලපත්‍ර නොමැතිව වැලි ගැනීම සහ ප්‍රවාහනය ඔවුන්ට එරෙහි චෝදනාවයි. කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ගැටීමෙන් වනාලි පැටවකු තුවාල ලබා තිබෙනවා. ජාතික ජලගැලුම් නිම්න උද්‍යානයේ සිට පැමිණි අවුරුදු 15ක් පමණ වන අලි පැටවා අනතුරට ලක්ව ඇත්තේ අලුයම 5ට පමණ. අලිපැටවා මනම්පිටිය පාලම අසල වැතර සිටිනු දැකගත හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී හෝ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා. නැගෙනහිර මධ්‍යම සහ ඌව යන පළාත්වලද පොළොන්නරුව හා මුලතිව් යන දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි හටගත හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. බස්නාහිර සහ දකුණු වෙල්ලබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් හටගත හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ සමගින් දිවා ප්‍රතිප්‍රකාශයේ නිමවට පත්වනවා. ආයුබෝවන්.